පාසල සාන්ත්‍රපීඨ විදුහල් ශාඛාවේ 8 ශ්‍රේණියේ ඉතිහාසය විෂය පාඩමට ඔබ සැම ආදරයෙන් පිළිගන්නවා. අද අපි කියන්නේ ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පෘතුගීසීන් යටතට පත්වීම කියන මාතෘකාව යටතේ උඩරට ආක්‍රමණය කිරීම සම්බන්ධව කලින් පාඩම් වලදී උගලට ඉතිස්ලාම් පාඩම් වල සඳහන් කරනවා පෘතුගීසීන් කෝට්ටේ රාජ්‍යය යටත් කර ගැනීම සම්බන්ධව ඊට පස්සේ සීතාවක රාජ්‍ය සම්බන්ධව අපි කරුණු පැහැදිලි කරනවා. දැන් ඊළඟට කියන්නේ පෘතුගීසීන් සීතාවක කෝට්ටේ රාජධානිය ඊට පස්සේ සීතාවක රාජධානිය ඒවත් කරන් තමගේ බලය පැතුරට පස්සේ උඩරට කෙරෙහි අවධානය යොමු කරුවේ කොහොමද කියන්නේ. ඒතර පෘතුගීසීන්ගේ උඩරට ආක්‍රමණය කියන මාතෘකාව තමයි ප්‍රධාන වෙන්නේ. දැන් මේ සීතා පෘතුගීසීන් ලංකාවේ කෝට්ටේ රාජධානියේ බලය අල්ලගෙන ඊට පස්සේ සීතාවක රාජධානිය ඉදිරිය අවධානය යොමුවා. සීතාවක රාජධානියත් පිට වැටීමෙන් පස්සේ පෘතුගීසීන් තමගේ බලය පතුරවන්න උත්සාහ කළේ ඊළඟට උඩරට ප්‍රදේශය සංගය. මොකද උඩරට තමයි ලංකාවේ රට මැද්දේ උඩරට රාජධානිය තියේදී ස්වාධීන රාජධානිය තියේදී වෙරළබඩ ප්‍රදේශවල පාලනය කිරීම පෘතුගීසීන්ට නිදහස බාධාවක් වුණා. පෘතුගීසීන් බැලුවේ තමගේ පාලනය සාර්ථකව කරන්න නම් උඩරට යටත් කරගත්තොත් හොඳයි. තමන් ප්‍රධාන බාධකයේ වශයෙන් පෙන්වන්නේ උඩරට රාජධානිය ස්වාධීනව තිබීම. උඩරට රාජධානිය ස්වාධීනව තිබෙනවා කියන්නේ සිංහල රජ කෙනෙක් යත්තේ පාලනය වීම. අපි අනුරාධපුර පොළොන්නරු රාජධානිය කොහොමද පිළිගන්න? ඊට පස්සේ උඩරට රාජධානිය තමයි ඊට පස්සේ රජවරුන් පාලනය ගෙනියන්නේ. ඒ නිසා උඩරට යටත් කර ගැනීම ප්‍රධාන වෙනවා. පෘතුගීසීන්ට ප්‍රධාන බාධකයක් වගේ ලැබුණේ උඩරට. ඒකයි කියන්නේ සීතාවක රාජධානිය පිට වැටීමෙන් පසුව මෙරට පෘතුගීසි බලයට වැඩි ප්‍රබලතම තාර්ජනීය වූයේ උඩරට රාජධානිය. ඒ හින්දා පෘතුගීසි උත්සාහ කළා උඩරට රාජධානිය තමන් යටත් කරගන්න පුළුවන්. ඒගොල්ලෝ වෙරළබඩ ප්‍රදේශ පහසුවෙන්ම යටත් කරගත්තා. පාලකයන්ගේ තියෙන යම් සම්බන්ධතාවය සුරදත්තය ඒ වගේ දුර්වලතා නොයෙකුත් හේතු නිසා කෝට්ටේ හා සීතාවක රාජධානිය යටත් කරගත්තා. ඒක නිසා පෘතුගීසි උඩරට යටත් කර ගැනීමේදී සටන් කරන්න සිදු වුණා. ඒ අනුව උඩරට යටත් කර ගැනීම සඳහා ඒගොල්ලෝ අනුගත ප්‍රධාන සටන් 4ක් කෙරුවා. පෘතුගීසීන් උඩරට ආක්‍රමණය කළ අවස්ථා 4ක් තියෙනවා. අපි බලමු ඒ උඩරට රාජධානිය ආක්‍රමණය කරපු අවස්ථා 4. ඔයගොල්ලන්ගේ අවධානය ප්‍රධානයෙන් දරුවනේ මේකේ යොමු කරන්න වෙනවා. මේකෙදී විශේෂයෙන් වර්ෂ ඒට සම්බන්ධ උඩරට රජවරු කවුද? ඒ වගේම මේක මෙහෙවපු පෘතුගීසි හමුදාවල් කවුද? ඒ වගේම ඒක සිදු වුණේ කොයි ස්ථානවලද කියන එක. ඒ නිසා විශේෂ අවධානයදී මේ වාග්ම ගැනීමේ අවධානය කරන්නේ ආක්‍රමණය කළා. වර්ෂ 4ක් තියෙනවා. ඊට පස්සේ ලංකාවේ කාලේ හිටපු උඩරට පාලනය කරපු රජවරුන් සම්බන්ධව කියනවා. ඊට පස්සේ මේ අවස්ථාවේදී සටන් මෙහෙවපු පෘතුගීසි නිලධාරීන් 4 දෙනා ගැන කියනවා. ඒක පරාජයට පත්ව ස්ථේමත සතර සිදුවුණු ස්ථාන සඳහන් කරනවා. ඉතින් මේ ආකාරයෙන් අපි බලමු පළවෙනි අවස්ථාවේ 1594 දී කඳුළුරට රාජ්‍ය පාලක වෙලා හිටියේ පළවන විමල ධර්මසූරිය රජතුමා. 1594 දී පෘතුගීසි ලංකාවේ 1505 දැන් මේ 1594 දී. එතකොට පෘතුගීසියේ සතන මෙහි උඩරට ආක්‍රමණය කිරීම සඳහා සතන මෙහි නිලධාරියා වුණේ පේරෝ ලෝපෙස් ද සූසා. නම පේරෝ ලෝපෙස් ද සූසා. උගලන්ගේ නම් ටිකක් නිකන් පාසුයි කියවද අමුතු නම් විදිහේ නමුත් ඒ සම්බන්ධ නාම වචන ගත්තම පෙළපත් නාම වලට සම්බන්ධ උදාහරණයක් දැන් අයට ඒවා භාවිතා කරනවා. සූසා කියන වචනේ පේරෝ ලෝපෙස් ඒ සතන සිදුවුණේ කඳුළුරට විසින් දන්තුරේ කියන ස්ථානයේදී. දන්තුරේ කියන ස්ථානයේදී තමයි මේ සත්‍ය සිදුවුනේ. ඊළඟට ඒ සත්‍ය පෘතුගීසි පරාජය වෙන කඳුළුර රාජ්‍ය යටත් කරගන්න බැරුව වෙනවා. අපි ඒකට හේතු දැන් අපි ඊළඟට සාකච්ඡා කරනවා. ඊළඟ නැවත ආයෙ උඩරට ඒගොල්ලෝ ආක්‍රමණය කළේ 1602 දී.
එතකොටත් රජ වෙලා හිටියේ පළවන විමලධර්ම සූරිය රජතුමාම තමයි. ඒකෙදි සත්‍යමේවේ දොන් ජෙරනිමෝද අසවේදු කියන පෘතුගීසි නිලධාරියා සිදු වුණේ බලද කියන ස්ථානය. මේ ස්ථාන හතරම කන්දුරට රාජ්‍ය ප්‍රදේශයේ මහානගර කන්දුර ප්‍රදේශයේ මහානගර ප්‍රදේශයේ ආසන්න ප්‍රදේශය. ඊළඟට තුන්වෙනි අවස්ථාව ආයෙත් මේ සම්පෙදුත් ජයක් ලැබෙන්නේ නැහැ. මේ සතන් හතරෙන්ම පෘතුගීසිට ජයක් ලැබෙන්නේ නැහැ. වාර්ෂික 1630 දී එතකොට රජතුමා වශයෙන් හිටියේ සෙනරත් රජතුමා. පළවෙනි ඉඳලා සුරිය රජතුමා අවස්ථා දෙකක ඉන්නවා. ඊට පස්සේ සෙනරත් රජතුමා. නමුත් මෙතන තියෙන සටන මෙහෙයවීම මහා අස්ථාන කුමරු පසුව දෙවෙනි රාජසිංහ කියන සෙනරත් රජතුමාගේ පුතේ තමයි මේ දෙවෙනි රාජසිංහ කියලා කියන්නේ. දෙවෙනි රාජසිංහ මහා අස්ථාන කුමරු කියලා හඳුන්වනවා. මෙයා රජතුමා රජ කාලෙදී මෙයා තරුණියේ සතන මෙහෙවන්නේ මේ අතුඳාගන්න සීතාවක රාජධානී සම්බන්ධත කරත්තා කරදී මායා දුන්නේ රජකම් කරද්දී ඒ මුල්ලේරියා සතන මෙහෙව්වේ පළවෙනි රාජසිංහ ටිකිරි කුමාර කෙනෙක්. ඒ වගේ මෙතනදී සතන මෙහෙවදී වෙන්නේ මහා අස්ථාන කුමාරයව රාජසිංහය. يعني සතන මෙහෙය වෙලා ඒව බලා කියා ගැනීම හමුදා මෙහෙවලා ගිහින්. ඒතර පෘතුගීසි නිලධාරියා වෙන්නේ කොන්ස්ටන්ටීනු ද සා. කොන්ස්ටන්ටීනු ද සා. ස්ථානීය කන්දෙලිවල කියන ස්ථානය. හතරවෙනි අවස්ථාව ක්‍රිස්තු වර්ෂ 1638 දී. ඒක දැන් මෙතන මේ මහා ස්ථානක තරුණ වයසේ සතර මෙහෙවපු කෙනා දැන් මේ අවස්ථාවේදී රජ වෙලා. එයා තමයි මේ දෙවෙනි රාජසිංහ රජු කියලා හඳුන්වන්නේ. මහා ස්ථාන කුමරු කියන කෙනා. ඒතර පෘතුගීසි නායකයන්නේ ඩියෝගෝ ද මේලෝ. ඩියෝගෝ ද මේලෝ ස්ථානීය ගන්නෝරු. ඒතර මේ සටහන් කරපු අවස්ථා හතර ගැන විශේෂ අවධානය යොමු කරන්න ඕනේ. ඒවා හොඳට මතක තියෙන්න ඕනේ. මේ සටහන් කළ අවස්ථා හතර හා උඩරට රාජවරුන් නිලධාරීන් හා අවස්ථා දෙකක් වෙන්නේ පළවෙනි විමලධර්ම සූරිය රජතුමා 594 මේ අවස්ථා තුනම 1600 ගණන් මේ හිතේ 500 ගණන් අවස්ථා දෙකක් විමලධර්ම සූරිය ඊළඟට සෙනරත් ඊළඟට රාජසිංහ දෙවෙනි රාජසිංහ කියන පළවෙනි රාජසිංහ නෙමෙයි දෙවෙනි රාජසිංහ ඒ නිසා ඒවත් පැහැදිලිව මතක තියාගන්න පළවෙනි රාජසිංහ දෙවෙනි රාජසිංහ අතර පළවෙනි දෙවෙනි කියලා වෙනස් වුණොත් එතන උත්තර වැරදිලා ඒක නිසා ඒකට Pero Lopez de Sousa, Don Jerónimo da Azevedo, Constantino de Sá, Diogo de Melo. එතකොට පරාජය පත්නේ ඒකට සටන් කරපු ස්ථාන ප්‍රාන්තාන් පුරේ බලන කන්දෙලිවල හා ගන්නෝරුව කියන මේ ස්ථාන හතරේ සාකච්ඡාට පෘතුගීසින් උඩරට ආක්‍රමණය කරපු ඒ අවස්ථා හතර. නමුත් මේ අවස්ථා හතරෙම පෘතුගීසින් පරාජයට පත් වෙන පෘතුගීසින්ට උඩරට යටත් කරගන්න හම් වෙන්නේ නැහැ. ඒතොර එහෙම පෘතුගීසින්ට උඩරට යටත් කරගන්න බැරුණි. අසාර්ථක වීමට හේතුව. පෘතුගීසින්ගේ උඩරට ආක්‍රමණ හතරම අසාර්ථක හේතු උඩරට රාජ්‍ය අල්ලගන්න බැරුව යනවා. සතුරු ආක්‍රමණවලදී උඩරට ජනතාවගේ සම්පූර්ණ සහයෝගය රජුට ලැබීම. ඒක සුවිශේෂී ලක්ෂණයක් වෙනවා. පෘතුගීසින් ආක්‍රමණය කරන අවස්ථාවේදී උඩරට රාජ්‍යයේ ජනතා සහයෝගය සිංහල ලාංකික රජතුමාට ලැබෙනවා. ඒක ලොකු අවස්ථාවක් වෙනවා. දැන් කෝට්ටේ රාජ්‍ය සමග පෘතුගීසින් මේ වගේ බොහෝ දුරට උනේ පාලකයාත් පෘතුගීසිගේ පැත්ත සහයෝගය දක්වා සමහර ජනතාවගෙත් දෙවුණා. ඒ ආකාරයේ අවස්ථාවල් වුණා. ඉතින් මේ ආකාරයෙන් මෙතනදී ජනතාවගේ සම්පූර්ණ සහයෝගය රජුට ලැබෙනවා. ඒතර රජතුමාට ඒක සාර්ථක කර ගැනීමට ඒක වාසිදායක වෙනවා. ඊළඟට උඩරටගේ සටන් උපක්‍රම හා රජවරුන්ගේ උපාය කෞශල්‍යය. එයත් උඩරට රාජ්‍ය ස්වභාවික වශයෙන්ම රැකවරණය ලැබිච්ච ස්ථානයක්. කියනවා ගිරි දුර්ග, වන දුර්ග, ජල දුර්ග කියන එක. ඒ කියන්නේ උඩරට ඇතුලේ මේ තියෙන මහා ඝන වනාන්තර වලින් ගිරි දුර්ග කියන්නේ කඳු වැටි බාධක,
ජල දුර්ග කියන්නේ ගංගාව. ඉතින් මේ ගංගාවල් කඳු වැටි වනාන්තරය නිසා ස්වභාවික පිටින් එන කෙනෙකුට ඒ පිළිබඳ අවබෝධයක් නැහැ. සමහරවල් ප්‍රදේශයක ඇතුල් වෙලා යන්නේ විශාල හෙලක් කඳු වැටියක්. එහෙම නැත්නම් එහෙම ඇදී විශාල දියැලක් කරා හැලෙනවා. ඒක කෙලින්ම පාරවල් හොයාගෙන තැන්තලා ප්‍රදේශයක වගේ යන්න පහසුකම් නැහැ. ඉතින් මෙතන මේක රට ජනතාවගේ ප්‍රදේශය ගැන අවබෝධයෙන් විදිහට පිටින් ආපු කෙනෙකුට ඒ පිළිබඳ අවබෝධයක් නැහැ. ඒ නිසා පෘතුගීසින්ට තමගේ සටන් මෙහෙවන්න ඉතා අපහසු තත්ත්වයක් වුණා මේ ස්වභාවික රැකවරණයේදී. ඒතකොට රජවරුන් කෙරුවේ හුඟක් වෙලාවට පෘතුගීසි හමුදාවන්ට එන්න දීලා පෘතුගීසියන් රාජ්‍යයේ මැද හරියට එන්න දීලා රජවරු පසුබැසීමක් වෙනවා. දීලා ඊට පස්සේ වට කරලා රාජ්‍ය මැදට ආවට පස්සේ වට කරලා අපේ හමුදාවල් ඒගොල්ලන්ව යටපත් කරගන්නේ පරාජය කරනවා. ඉන්නේ ආකාරන උඩරටියගේ සටන් උපක්‍රම රජවරුන්ගේ උපාය කෞශල්‍ය. තව කියන මේ සටන් ක්‍රමයට ගරිල්ලා සටන් ක්‍රමය කියලා. සැඟවිලා ඉඳගෙන ගල් පෙරලීම කරලා ඒ වගේ සැඟවිලා මූණට සටන් කිරීම නේ සැඟවි පහර දීන තියෙන්නේ. පෘතුගීසියන් වන්දරට කරලා තුනා මූණට සටන් කරන එකයි නවීන ආයුධ භාවිතා කරනවා. අපිට මේ වගේ තාක්ෂණය තියෙන නවීන ආයුධ තිබුණේ නැහැ. ඒකින්ද සැඟවිලා පහර මේ වගේ සටන් උපක්‍රම නිසා අපේ ලාංකිකයන්ට උඩරට රාජ්‍යවල ජයග්‍රහණය ගන්න අවස්ථාව ලැබුණා. පෘතුගීසිගේ සහායට පහත රටින් ගිය ස්වදේශිකයන් ලස්කිරින්ය කියන්නේ හමුදා උඩරටදී රජයට එකතු වෙනවා. ඒ කියන්නේ පෘතුගීසියන් දැන් විදේශ ලංකාවට ආවම ඊළඟේ සම්පූර්ණ හමුදාවක් නැහැ. මදි. ඒක ලංකාවේ ඉන්න ජනතාවගේ තුල හමුදාවක් එකතු කර ගන්නවා ඒගොල්ලන්ගේ විදමේ කටයුතු වල. ඒතර ඒ අනුව අපේ ලංකාවේ ලාංකීය ජනතාවගෙන් ගත්ත හඳුන්වන වචනය ලස්කිරින්ය කියලා. ලස්කිරින්ය කියන වචනය ඒගොල්ල අපේ ගිය ස්වදේශික හමුදාව, බට හමුදාව. ඒතකොට ඒගොල්ලෝ දැන් මොන හරි විද්‍යාවකදී අපේ හමුදාවත් යනවා පෘතුගීසිගේ පක්ෂ පැත්තට එකතු වෙගෙන සටන් කරනවා. නමුත් මේ උඩරට ආක්‍රමණය කරන අවස්ථාවේදී ඒ හමුදාව පෘතුගීසින් වෙනුවෙන් ගිහිල්ලා අපේ සිංහල රජතුමාට එකතු වෙනවා. එතකොට ඒක වාසිදායක වෙනවා අපේ රජතුමාට, උඩරට රජතුමාට. යන්නේ ඒ නිසා කියන්නේ පෘතුගීසින්ගේ සහාය පහත රටින් ගිය ස්වදේශික ලස්කිරින්ය හමුදාවට උඩරටදී රජුගේ එකතු වීමක් කියන එක. ඒකත් වාසිදායක වෙනවා. උඩරට පෘතුගීසින්ගේ ආක්‍රමණය අසාර්ථක වෙන්න අපේ ලාංකික රජුගේ සටන සාර්ථක වෙන්න. ඒ උඩරට රාජධානිය පිහිටීම භෞතික පරිසරයේ උඩරටට වාසිදායක වෙනවා. ඒක තමයි මෙතනදී ගොඩක් දුරට අපි විස්තර කරලා කිව්වේ සටන් උපක්‍රම අල්පයඩේ විස්තර කරන්නේ ස්වභාවික පිහිටීම කියන්නේ මැද ස්තම්භකරයක් වටේ තැන්තරා තියෙන්නේ ජල දුර්ග, වන දුර්ග, ගිරි දුර්ග කියන ස්වභාවික කඳු, ගංගා, වනාන්තර කියන වලින් ආරක්ෂාව සැපයන නිසා නොදන්න කෙනෙකුට ප්‍රදේශවලට ඇවිල්ලා වීම මාර්ග පිළිවෙල අවබෝධයක් නැහැ. ඒක වාසිදායක පිළිවීම භෞතික පරිසරයක් උද්‍යනයට වාසි වීම. ඉතින් මේ ආකාරයේ පුෂ්පතා ලක්ෂණයකට හේතු වෙනවා. බුදුරට ජනතාවට කරලා මේ සටන්වලින් ජයග්‍රහණය කරන්න. ඒ නිසා පෘතුගීසි උඩරට ආක්‍රමණය අසාර්ථක වීමට හේතු 4ක් මෙතන දක්වලා තියෙනවා. උඩරට රජතුමාට උඩරට ජනතාවගේ සහයෝගය ලැබෙනවා. උඩරට සටන් ක්‍රම හා රජතුමාගේ උපක්‍රමශීලීත්වය බලපානවා. අපේ හිටපු ලස්කිරින්ය හමුදාව කියන සිංහල හමුදාව පෘතුගීසින්ට තාවත් සිංහල රජතුමාට සහයෝගය දක්වනවා. සිංහල පෘතුගීසි හමුදාව ප්‍රතික්ෂේප කරලා ඒ වගේම උඩරට රාජධානියේ ස්වභාවික පිහිටීම හා භෞතික පරිසරය කියන කරුණු මෙන්න මේ කරුණු පෘතුගීසින්ගේ උඩරට ආක්‍රමණය අසාර්ථක වීමට හේතු වෙනවා. දැන් අපි ලංකාවේ ගත්තම අපේ ලංකාවේ විදේශීය පාණ්ඩ්‍ය ප්‍රධාන බටහිර යුරෝපජාත පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි කියන කණ්ඩායම් තුනක්. මුලින්ම ආපු කණ්ඩායම තමයි පෘතුගීසි. එතන පෘතුගීසින්ට වෙරළබඩ ප්‍රදේශ පමණයි යටත් කරගන්න පුළුවන් නේ උඩරට ප්‍රදේශය යටත් කරගන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේම තමයි ලන්දේසින්ට පස්සේ ලන්දේසුන්ට ඇවිල්ලා වෙරළබඩ ප්‍රදේශය යටත් කරගන්නවා උඩරට යටත් කරගන්න
වෙන්නේ පසුව ඉංග්‍රීසි තමයි උඩරට යන්නේ. ඒ නිසා උඩරට ආරක්ෂා වෙන්න හේතු වුණා මේ භෞතික පරිසරය උඩරට ජනතාවගේ සංස්කෘතික සහයෝගයක් කියන එක. ඉතින් මේ ආකාරයෙන් පෘතුගීසීන් අපේ රට උඩරට ප්‍රදේශයේ විදේශිකයන්ට යටත් කරගන්න මුල් අවස්ථාවේ පෘතුගීසීන්ට ලැබුණා. අපි ඊළඟට අවධානය දැන් උඩරට මේ විචාව ඊළඟට පෘතුගීසීන් අවධානය වගේ යොමු කරන යාපන රාජධානිය සම්බන්ධව. යාපනයේ උතුරු ප්‍රදේශයේ යාපනයේ හිටිය වෙනම රාජපුරුෂ ආර්ය චක්‍රවර්ති කියන රජ පරපුරේ යටතේ පාලනය වීම. ද්‍රවිඩ ජන කොටස විසින් පාලනය කරගෙන යාම. එතකොට පෘතුගීසී ලංකාවේදී රජ ශිෂ්ටාචාරය බිඳවැටිලා උතුරු ප්‍රදේශයේ යාපන රාජධානිය බිහි වෙනවා. අනුරාධපුර පොළොන්නරුව පොළොන්නරුව රාජධානිය බිඳවැටීමේ පස්සේ ජනතාවේ සිංහල ජන කොටස් අර නිරිත දිග ප්‍රදේශවල දඹදෙනිය යාපව කුරුණෑගල කියන ප්‍රදේශවලට පැතිරලා යනවා. ද්‍රවිඩ කොටස උතුරු ප්‍රදේශයට යනවා. ඒ උතුරු ප්‍රදේශයේ කියලා තමයි මේ යාපන රාජධානිය ආරම්භ වෙන්නේ. ද්‍රවිඩ ධර්මයේ. ඒ රාජධානිය ආරම්භයක් කියනවා ආර්ය චක්‍රවර්ති නම් රජ පෙළපතක් විසින් තමයි යාපන රාජධානිය කටයුතු මෙවන්නේ. යාපන රාජ්‍ය පාලනය කරපු රාජ පරම්පරාව තමයි ආර්ය චක්‍රවර්ති කියලා හඳුන්වන්නේ. දැන් යාපන රාජධානිය ක්‍රිස්තුවර්ෂ 1505 දී පෘතුගීසී ලංකාවට එද්දී යාපන රාජධානියේ පාලකයා වුණේ පරරාජසේකර කියන පාලකයා. ද්‍රවිඩ පාලකේ පෘතුගීසී ලංකාවට එද්දී යාපන ප්‍රදේශයේ පාලකයා වෙන්නේ පරරාජසේකර. ඊට පස්සේ යාපන රාජධානිය හා පෘතුගීසි සම්බන්ධද. දැන් පෘතුගීසි යාපනයේ කෙරෙහි අවධානය යොමු කරන්නේ කොහොමද? කෝට්ටේ සීතා ගන්න පස්සේ යාපන රාජධානිය තමාගේ පෙතර ඈදා ගැනීමට උත්සාහ කිරීමක් වෙන්නේ. ඉතින් මේ විස්තරය කියන්නේ පෘතුගීසින් හා යාපනීය පාලකයන් අතර සටන් ඇති වෙනවා, සමහරේ පාලකයන් මිත්‍ර වෙනවා. ඔය ආකාරයෙන් සම්බන්ධතාවය පැවතුණා. මුල් අවස්ථාව ගත්තාම ක්‍රිස්තුවර්ෂ 1519 ඉඳලා 61 දක්වා සංකිලි කියන ද්‍රවිඩ පාලකයා යාපන රාජධානියේ පාලකයා බවට පත් වෙනවා. ඒ කියන්නේ පරරාජසේකරගේ පස්සේ සංකිලි රජු තම පාලන කාලයේදී පෘතුගීසීන් සමග ගැටුම් ඇති කරගත් අතර පෘතුගීසීන් සමග සාකච්ඡා කර නැවත සාමය උදා කරගත් අවස්ථාවද ඇත. දැන් එතනදී මේ සඳහන් කරන්නේ එක වතාවක් මේ දෙතුන් වතාවක් මේ දේශිතන දැන් සංකිලි කැමති නැහැ පෘතුගීසීන් ප්‍රදේශයට එනවට. එතකොට මේ යාපනයේ මේ ප්‍රදේශයේ තියෙන හින්දු ආගම යාපන ජනතාවගේ හින්දු භක්තිකයන් වශයෙන් හිටියේ. එතකොට පෘතුගීසීන් කතෝලික භක්තිය. පෘතුගීසීන් යාපන ප්‍රදේශයට ඇවිල්ලා දේවස්ථාන ආරම්භ කරන කතෝලික ආගම ප්‍රචාරය කිරීම වගේ කටයුතු වල සහභාගී කරනවා. එතකොට සංකිලි රජතුමා ඒකට අකමැතිව සංකිලි පෘතුගීසීන්ට එරෙහිව වෙලා දෙකොල්ල අතර සටන් ඇති වෙගෙන යනවා. නමුත් සටන් ඇති වෙගෙන යද්දී සංකිලිට පරාජය වෙන්න ජයග්‍රහණය කරන්න බැහැ කියන වගේ තත්ත්වයේදී ඊළඟට පෘතුගීසීන් සමග සාකච්ඡා කරලා කිවිසුමක් කරනවා. ඒ කිවිසුම් කරද්දී දේවස්ථාන හදාගන්න ආගම ප්‍රචාරය කරන්න ඒවට ඉඩ දෙනවා. එහෙම ප්‍රචාරය කරන්න දීලා ඒ කාලයක් එහෙම වෙගෙන යද්දී යාපන ප්‍රදේශයේ ජනතාව රජතුමාට එරෙහිව නැගී සිටිනවා. රජතුමාට විරුද්ධ වෙනවා. රජතුමාව රජදඬුවම පහ කරන්න යාපනයේ ජනතාව උත්සාහ කරනවා. එතකොට ආයේ පෘතුගීසීන්ගේ විරුද්ධ වෙලා ආයේ හින්දු ආගමට තමන්ගේ හින්දු භක්තිකයන්ට කතෝලික ආගම ප්‍රචාරය කරනවාදී හින්දු භක්තිකයන්ව ආරක්ෂා කරලා ඒක කටයුතු කරනවා. ඉතින් මේ ආකාරයෙන් අන්නේ වගේ එහෙම අවස්ථා දෙකක්ම දිවිසුම් කරගත්තා කියනවා නේද? සාමකාමීත් කරනවා සාමකාමීත් වෙනවා. අනිත් වල සම්බන්ධතාවයේ පෘතුගීසීන් එක සුහදව හා විරුද්ධව කටයුතු කරුවයි කියන එක තියෙනවා. අවස්ථා දෙකකදීම විශේෂයෙන් ක්‍රිස්තුවර්ෂ 1543 දී 1560 දී පෘතුගීසීන් සමග ගිවිසුම් ඇති කර ගැනීම. ඒ කියන්නේ සටන් කරනවා. සටන් කරලා පරාජය කරගෙන යදී නැවත සුහද වෙනවා. 543 දී ගිවිසුම කරගත්තා.
ඊට පස්සේ පෘතුගීසික සුවඳ වෙලා ආයි ජනතා විරෝධයේදී ආයි ජනතාවගේ පැත්ත ගන්නවා. ඊට පස්සේ නැවත 1560 දී ආයි අර කලින් කරගත්තු ගිවිසුම ආයි සංශෝධනය කරලා ආයි ඒගොල්ලෝ පෘතුගීසික විත්පත්ති ඇති කර ගැනීම සිදු වෙනවා. ඉතින් මේ ආකාරයෙන් පාලනය ඉරිය වෙනවා. පෘතුගීසි යාපන රාජ්‍ය අතර සම්බන්ධතාවය ඒ ආකාරයෙන් වෙනවා. පිටුවල් 1560 දී සංකීර්ණ රජතුමා මිය යන අපපාරණගේ පාලන කාර්යය අවසන් වෙනවා. ඊට පස්සේ රජකම ගන්න දැන් ආයේ මේ රාජ්‍ය උරුමය සම්බන්ධයෙන් නිතර ආරවුල් ඇති වෙනවා. ඒක අර කලින් පරරාජසේකරණගේ රජ පරපුරේ අයයි මේ සංකීර්ණ රජතුමාගේ පාලනයට සම්බන්ධ ඒ පරපුරේ අය අතර නිතර ගැටුම් වෙනවා දෙකොල්ලම රජකම ලබා ගැනීම සඳහා. අපි බලමු මේ ඊළඟට ඒකට මොකද දැන් ඒ අනුව පරරාජසේකරණට පස්සේ රජ වෙන්නේ සංකීර්ණ. සංකීර්ණ පස්සේ ආය රජ වෙනවා ශේකරාජසේකරම් කියලා ද්‍රවිඩ කෙනෙක්. එයාව හඳුන්වනවා පෙරිය පුල්ලේ කියලා හඳුන්වනවා. මේ අය පෘතුගීසින් සමග හිතවත්ව මේ පාලකයා කටයුතු කරනවා. පෘතුගීසින් එක්ක හිතවත්ව කටයුතු කරද්දී කතෝලික භක්තිකයන් වීම නිසා පෘතුගීසින් ජනතාව ඒකට විරුද්ධ වෙනවා. ද්‍රවිඩ ජනතාව මේ පාලකයාට එරෙහි වෙනවා. ඒ එරෙහිව එයාව පන්නා දාන්න උත්සාහ කරනවා. ඉතින් ඒක නිසා ගැටුම්කාරී තත්ත්ව නිතර ඇති වෙනවා. ඊට පස්සේ ඒක නිසා එයාව පාලනයෙන් අයින් කරලා ඊළඟට පත්වන ඔවිරාජ පණ්ඩාරම් කියන පාලකයා. ඔවිරාජ පණ්ඩාරම් කියන්නේ සංකීර්ණ රජුගේ පුතා. ඔවිරාජ පණ්ඩාරම් කියන්නේ සංකීර්ණ රජුගේ පුතා. මෙයා ඔවිරාජ පණ්ඩාරණු පෘතුගීසි විරෝධී ප්‍රතිපත්ති ගමනය කරන්නේ. ඔවිරාජ පණ්ඩාරණු පෘතුගීසි විරෝධී ප්‍රතිපත්ති අනුගමනය කරනවා. එනකොට ආයති පෘතුගීසින් හා යාපනය අතර ගැටුම්කාරී තත්ත්වය පත් වෙනවා. ඊට පස්සේ ඊළඟ රජකම වෙන්නේ කේන්ද්‍ර මානසික නිවත් පරරාජසේකරණ. පෘතුගීසි රජුගේ නමින් යාපනය පාලනය කරනවා. එය ඇවිල්ලා මේ පෙරිය පුල්ලේ කියන කෙනාගේ පුතා. පරරාජසේකරණ කේන්ද්‍ර මානසික. මෙයා නැවත ආය පෘතුගීසින් සමග සුවදත්වයේ පවත්ලා හද පාලනය කරන් යන්න රජතන්ත්‍රයේ ඉන්න ඕනේ හින්දා අර බලවත් කට්ටියක් වශයෙන් ඉන්න පෘතුගීසිගේ සහාය ලබා ගන්නවා. මොකද නැත්තම් Tamanට යාපන ප්‍රදේශයේ රජකම නැතු වෙයි කියන එක. ඒතර ජේගරාජසේකරගේ පුතා තමයි ඉන්ද්‍ර මානසික කියන්නේ. ඉතින් මෙයා පෘතුගීසින්ගේ පාලනය يعني සහයෝගයේ ඒගාගේ උදව්වෙන් තමයි රජකම් කරගෙන ගියේ. එයාගේ පාලන කාලයත් අවසන් වුණාම සීලරපත් වෙන දෙවන සංකීර්ණ කියලා පාලකයා. දෙවන සංකීර්ණ එතකොට පෘතුගීසි විරෝධී කටයුතු අනුගමනය කරපු එක්කෙනෙක්. මේ ආකාරයෙන් පෘතුගීසින්ට මේ අවස්ථාව වෙනකන් යාපන රාජ්‍යය යටත් කරගන්න බැරුව යනවා. ඊට පස්සේ යාපන රාජධානිය පෘතුගීසින් යටත් කර ගැනීමක් සිදු වෙන්නේ ඇතැම් කියන්නේ රජවරු උඩරටවරු සමග හා ඉන්දියාව සමග සම්බන්ධතා පවත්වාගෙන යමින් පෘතුගීසි කැමති. දැන් මේ යාපන ප්‍රදේශයේ පාලකයෝ යාපන ප්‍රදේශය ආරක්ෂා කර ගැනීම සඳහා පෘතුගීසින් ඉන්න අවස්ථාවලදී උඩරට රජවරුන්ගෙන් උදව් ඉල්ලනවා. එහෙම නැත්නම් ඉන්දියාවේ දකුණු ඉන්දියාවේ තේ උදව් ඉල්ලලා ආරක්ෂාව සපයනවා. ඒ ආකාරයෙන් තමයි දෙවි සංකීර්ණ රජතුමාගේ කාලයේදී පෘතුගීසි විරෝධී ක්‍රමානුගමනය කෙරුවේ. අවසානයේදී පෘතුගීසි කොන්ස්ටන්තීන සාගර ප්‍රතිරාජ්‍ය ඉන්න කාලේ ෆිලිප් ද ඔලිවේරා කියන නිලධාරියා හමුදා නිලධාරියා යටතේ පෘතුගීසින් යාපනයට හමුදාවක් කියලා සටන් කරලා සංගිලිව පරාජය කරලා යාපන රාජ්‍ය සම්පූර්ණයෙන් තමන් යටතට පත් කර ගැනීමක් සිදු වෙනවා. මේ පත් කර ගැනීම තමයි කොන්ස්ටන්තිනෝපල් සාගසින් රාජ්‍ය යටත් කර ගැනීම.
ඉතින් මේ ආකාරයෙන් යාපන රාජධානිය පෘතුගීසීන්ට යනවා. අපේ ලංකාවේ සම්පූර්ණ එතකොට වෙරළබන ප්‍රදේශ සම්පූර්ණයෙන්ම වගේ පෘතුගීසීන් යටත් කර ගැනීමක් වෙනවා. උඩරට රාජධානිය යටත් කරගන්නේ නැතුව. ඉතින් ධර්මයේ මෙතනදී ආතක තියාගන්න පෘතුගීසීන් ලංකාවේ ප්‍රදේශ ලංකාව කෙරෙහි පාලනය ගෙන යාමේදී වෙරළබන ප්‍රදේශ සම්පූර්ණයෙන්ම වාගේ ආයත කරගන්නවා. උඩරට රාජ්‍ය පමණයි යටත් කරගන්න වෙන්නේ නැත්තේ. උඩරට රාජධානිය ස්වාධීනව පාලනයක් කරේ සිංහල රජුගෙන් යටතේ පාලනය ගෙනියා. ඔයගොල්ලෝ ඒතර මෙයා දැනගන්නේ උඩරට යටත් කර ගැනීම සඳහා කර සටන් හතර මොනවද? ඒ අවස්ථාවල් ගැන අර වගුවක් පෙන්නපු ආකාරයට ඒ පිළිබඳව අවධානය යොමු කරන්න වෙනවා. ඒ වගේම යාපන රාජධානිය සම්බන්ධයෙන් විශේෂයෙන් සංගීත රජතුමාගේ පාලනය සම්බන්ධ කරේ අවධානය යොමු කරන්න වෙනවා. අර ගිවිසුම් කරගත්තු අවස්ථා දෙක 1543 1560 දී සංකීර්ණ පෘතුගීසි සර්වමිත්‍ර සුහදත්තේ හා ගිවිසුම් කර ගැනීම සම්බන්ධ විශේෂයෙන් එනවා. ඒ වගේම පෘතුගීසින් එද්දී යාපන පාලකයා හිටියේ කවුද? පරාජසේකර. දැන් පෘතුගීසින් ලංකාවේ යාපන ප්‍රදේශය යටත් කර ගැනීම පිලිප් ඔලිවෙරා යටතේ දෙවන සංකීර්ණයේ අවසන් කරනවා. ඉතින් මේ ආකාරයෙන් ලංකාව තුළ පෘතුගීසි බලය පැතිරී ගිය ආකාරය කලින් පාඩමේ කෝට්ටේ රාජධානිය සීතාව රාජධානිය ගැන අපි සඳහන් කරුවා. මේ අවස්ථාවේදී උඩරට රාජධානියත් යාපන රාජධානියත් වෙන අවධානය සම්බන්ධතා පැවැත්වීම ගැන සඳහන් කරුවා. ඉතින් මේකට අදාළව ඔයාලට දීලා තියෙන ප්‍රශ්න වලට පිළිතුරු සපයලා ඒවා සම්පූර්ණ කරගන්න අධි අවධානය යොමු කරන්න. මේ ආකාරයෙන් පාඩම සහභාගී වෙන ඔබ සැමට ස්තුතියි.